හරි. අපිට පන්තියේදී කතා කරගන්න බැරි වෙච්ච ජාන්ති රියුට් එකේ ගණන් 3ක් ඇති. අන්තිම පිටුවේ තියෙන ගණන් 3. ඒ ගණන් 3 හදන්න බලමු. අපි බලමු 10 වෙනි ගාන මුලින්ම මම හිතන්නේ ඔයගොල්ලෝ හදලා ඇත්තේ හදපු එකත් එක්ක බලන්න. මම පොඩි අදහසක් විතරයි කියාගෙන යන්නේ. සමහර ගණන් මම සම්පූර්ණයෙන් හදන්නේ නැහැ ගාන. අවස්ථාව විතරයි පැහැදිලි කරන්නේ. AD C විශාල වෘත්තය ආපාදනය කර ඇත. DC සමානයි CB වෙයි. DC සමානයි CB වෙයි කියනවා නම් මෙන්න DC CB කියන දෙක සමානයි කියන එක මේ දෙක සමානයි කියන එක අපි අනිවාර්යෙන් ලකුණු කරගන්න ඕනේ. ඒ දත්ත මත තමයි ගාන හදන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය වෙන්නේ. අනිවාර්යෙන් ඒක නිසා දත්ත ලකුණු කරගෙන යන්න ඕනේ. BAC අංශක 25යි. BAC කිව්වහම මෙන්න මේ කෝණේ අංශක 25යි කියලා කියනවා. BAC අංශක 25යි. හොයන්න කියන්නේ ඉස්සෙල්ලම XDB කෝණය. XDB කෝණය තමයි මුලින්ම හොයන්න කියලා කියන්නේ. ඊට ඉස්සෙල්ලම අපි හොයාගන්න ඕනේ XDB කෝණය තියෙන්නේ කොහෙද කියන එක. XDB කෝණය මෙන්න මේ සම්පූර්ණ කෝණය තමයි හොයන්න කියලා කියන්නේ. XDB. ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. මම වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලා තේරෙනකොට හදලා තින්න මට අවශ්‍ය මේකට අදාළ කොටස් ටික කියන්න විතරයි. මේ කෝණය තමයි හොයාගන්න ඕනේ. ඒතර අපි සරලවම දන්න කොටසක් තමයි මෙන්න මෙතන මේ x කේන්ද්‍රයේ ඉඳලා මේ ඇඳලා තියෙන අරය මෙතන ඉඳලා මෙතෙන් ඇඳලා තියෙන්නේ වෘත්තයේ අරය. වෘත්තයේ අරයන් දෙක සමානයි. ඒක නිසා ඒ දෙකට සම්මුඛව පිටින කෝණ දෙක සමානයි. එහෙනම් මේ කෝණෙත් අංශක 25 වෙන්න ඕනේ. මේක 25 නිසා මේකත් 25යි. එතකොට අපි මෙතන ලියන් යනකොට ඒවා ලියන්න ඕනේ. XDA සමානයි 25යි. ඒක සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ. ඒ වගේම මෙතනත් තියෙන සමද්විපාද ත්‍රිකෝණයක්. මේක. දැන් මේ විශාල වෘත්තයට ගත්තොත් විශාල වෘත්තයට මේක විස්කම්භය දෙපස සිට පරිධියට ඇඳලා තියෙනවා නම් කෝණයක් පරිධි ආපාදිත කෝණය අංශක 90ක් වෙනවා අර්ධ වෘත්තයේ කෝණය. ඒක අංශක 90යි. ඒතර මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව මේ තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ. ඒ 180 මෙතන 90ක් තියෙනවා. එහනම් මේ දෙකට තව ඉතුරු වෙනවා 90ක්. ඒ 90 මේ සමද්විපාද ත්‍රිකෝණයක් නිසා මේ දෙකට සමානව වැටෙන්න ඕනේ. එහෙමනම් මේන් එක කෝණයක් හොයන්න 180න් මේ කෝණය අඩු කරලා දානවා. අඩු කරාට පස්සේ මේ දෙකේ ගාන ඉතුරු වෙනවා. එතන මේන් එකක් හොයාගන්න මේ දෙක සමාන නිසා දෙකට බෙදෙනවා. 180න් 90 කරනවා 90යි 90 දෙකට බෙදුවාම මේන් කෝණයක් අංශක 45යි. මේකත් 45යි. මේ කෝණෙත් අංශක 45යි. දැන් මේක 45යි කියලා වටන ගමන් මේක හොයන්න පුළුවන් මේ ටික ඔක්කොම එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට 25 ධන 45 ධන XDB ඔය ටික සියල්ලම එකතු කරාම අංශක 180ක් වෙන්න ඕනේ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එතකොට මේ ටික අර පැත්තට ගෙනින් අඩු කරාම XDB හොයාගන්න පුළුවන්. එතකොට XDB සමානයි 180න් අඩු වෙන්න ඕනේ. මේ ටික තුන 40යි 50යි 60යි 70ක් සමානයි 110යි. ඔය වගේ සරලම අවස්ථාවකින් ඔක හොයාගන්න තිබ්බා. ඉතින් ඔයිට වඩා වෙනස් ක්‍රම වලට වෙනස් කෝණ හොයාගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ට හොයන්න පුළුවන්. හරි. එහෙම හොයලා තිනවා නම් හරි උත්තරේ 110 අවිල්ල තිනවා නම් ඒ 110 ගන්න ප්‍රධාන වෙච්ච ප්‍රමේයක් යටතේ හේතුවක් තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් හරි මේ දෙක හොයලා මේක හොයාගෙන එහෙම කෙනෙකුට හදන්නත් පුළුවන්. හරි. මේක හොයාගත්තා නම් ඒක එතෙන්ට දාගන්න එක වැඩි ලේසි. මේක 110යි සම්පූර්ණ කෝණය. දෙවෙනියට හොයන්න කියනවා DOB කෝණය. ඒත් DOB කෝණය තියෙන්නේ කොහෙද කියන එක මුලින්ම බලා ගන්න ඕනේ. DOB කිව්වහම දැනට කෝණය පේන්නේ නැහැ. මෙතනින් මෙහෙම ඉඩක් අඳින්න ඕනේ. මෙහෙම ඇඳාම මෙන්න DOB තියෙනවා. DOB කෝණය. මෙන්න මෙතන තමයි මේ කෝණය තමයි ඔය හොයන්න කියලා කියන්නේ. DOB. මෙන්න මෙතන තියෙන මේ ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ කියන වෘත්තයට x කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයට මේ තියෙන විස්කම්භයක්. විස්කම්භය දෙපස සිට පරිධියට ඇඳාම කෝණයක් එතන අංශක 90යි. මේ කෝණය අංශක 25යි කියලා දන්නවා. ඒතර පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ. පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට
සමානයි. එහෙනම් DOB තමයි පාදයක් දික්කලට සෑදෙන බාහිර කෝණය. ඒක සමාන වෙන්න ඕනේ. DOB සමාන වෙන්න ඕනේ මේ දෙක එකතුවට 25 එකතු කිරීම 90ට 5යි 11යි අංශක 115ක් වෙනවා. මේ සරලවම හොයන්න පුළුවන් අවස්ථාවක්. මීට වඩා වෙනස් ක්‍රම වලින් හොයලා තියෙනවා නම් ඒවත් හරි. හැබැයි ඒකට ගැළපෙන හේතුවක් තියෙන්න ඕන හොයාගන්නපු විදිය. අපි බලමු තව එකක් තියෙනවා OBD කෝණය. OBD කෝණය. ඒතර මේ කෝණය තියෙන තැන හොයාගන්න ඕනේ ඉස්සෙල්ලම OBD කියන්නේ මෙන්න මේ කෝණය. ඒතර ඒක හොයාගන්න මේ වෙනකොට ලේසියෙන්ම පුළුවන්. මොකද මේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 වෙන්න ඕනේ. ඒතර ඒක භාවිතා කරලා හොයන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවක් ලියනකොට වෙලා ඉස්සෙල්ලාම මොන ත්‍රිකෝණයද කියන එක ලියලා පටන් ගන්න. ADB ත්‍රිකෝණය භාවිතයෙන් කියලා නැත්නම් ADB ත්‍රිකෝණය කියලා පටන් ගන්න. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව 180යි. එතකොට මේක 25යි. මෙතන සම්පූර්ණ කෝණේ මේ ටික මෙන්න මෙතන මේ ඉර දක්වා 110යි මෙතන 25යි. 110 එකතු කිරීම 25. එකතු කිරීම මේ කෝණය අපිට හොයන්න තියෙන එක OBD. ඔය ටික එකතුව 180යි හේතුව ලියන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. તો මේ ටික සුළු කරලා අරගෙන අර පැත්තකින් අඩු කරාම x හොයා ගන්න පුළුවන් 25 25 50යි. මෙතන 100ක් තියෙන 100යි 150 160ක් මෙතන තියෙන ඔක්කොම 160 ධන OBD. මේ ටික අරගෙන අඩු කරාම OBD කෝණයට අංශක 20ක් එනවා. ওই වගේ සරලම ක්‍රමයේ භාවිතා කරලා උත්තරයට යන්න පුළුවන් පුතේ. ඔයාලා හොඳට ජ්‍යාමිතිය කොටස් හදලා පුරුදුනහම. එතකොට ටක් ගාලා ගාන දැක ගමන් මේක හදන්න තියෙන ලේසිම ක්‍රමය මතක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ජ්‍යාමිතිය ගණන් හදන එක තමයි තියෙන්නේ. හැදුවාම ලකුණු ගන්න පුළුවන් ඔගේ ලේසිම අවස්ථාවයි. හරි අපි බලමු 11 වෙනි ගාන. මේකත් ගොඩක් අය හදලා තිබ්බා. අවසාන කොටස තමයි ටිකක් අමාරු වෙලා තිබුණේ. ත්‍රිකෝණ දෙක අංග සම කිරීම එහෙමනම් හදාගෙන තිබුණා. මම සම්පූර්ණ ඉස්සර කියන්නම්. මම ලියන්නේ නැහැ. අන්තිම කොටස විතරයි මම පොඩ්ඩක් ඉස්සර ගාලා කියන්නේ. මේකේ දීලා තියෙන දත්ත මුලින්ම ලකුණු කරගන්න ඕනේ 11 වෙනි ගානේ ADB. ADB ට සමානයි AEB කියලා දීලා තියෙනවා. ADB කිව්වහම මෙන්න මේ කෝණය. මේකට සමානයි කියලා දීලා තියෙනවා AEB කෝණය. මෙන්න AEB මේක. මේ කෝණ දෙක සමානයි කියලා ගානේ දීලා තියෙන දත්තයක්. ඒ වගේම තව දීලා තියෙනවා AD සමාන්තරයි EB වේ. AD මේක සමාන්තරයි EB ට මේ දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. તો පළවෙනි එක කියන්නේ ADB ත්‍රිකෝණය සහ AEB ත්‍රිකෝණ අංග සම බව පෙන්වන්න. ADB ත්‍රිකෝණය ගුවහම මෙන්න මේ ත්‍රිකෝණය සහ ABE ත්‍රිකෝණ අංග සමයි කියලා පෙන්වන්න ඕන. ත්‍රිකෝණ දෙක ලියලා ඉවරලා ත්‍රිකෝණවල සමාන වෙච්ච අංග තුනක් ලියන්න යනවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න. ඉතින් සමාන වෙච්ච අංග තුනක් දැනටම තියෙනවා. මේක දත්තය මේ ත්‍රිකෝණ දෙකේ සමානයි. මේක පොදු පාදය ත්‍රිකෝණ දෙකටම සමානයි. අනිත් එක මේ දෙක සමාන්තර නිසා මෙහෙම ගන්න පුළුවන්. ඉස්සෙල්ට ගොඩේ හැඩයට කෝණ. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ EBA ට සමානයි BAD මේ දෙක සමානයි. එතකොට කෝපා අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්න පුළුවන්. කෝණ දෙකක් සහ පාදයක් සමානලා ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම ත්‍රිකෝණ කියලා මේ දෙක හඳුන්වන්න පුළුවන්. ඒ කොටස මම ලියන්නේ නැහැ. එතකොට ඒ කොටස ඔයගොල්ලෝ හදාගෙන නැත්te ගොඩක් වෙලාට ඒක නම් හදාගන්න ඇති. ADBE සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. ADBE කිව්වහම මෙන්න මේක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න කියනවා. එතකොට සමාන්තරාශ්‍රයක් යනු කුමක්ද කියලා අහුවොත් සමාන්තරාශ්‍රය කියලා කියන්නේ සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වන චතුරස්‍රය නේ. එතකොට මේකේ මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා මේ ත්‍රිකෝණයේ මේ පාදයට මේ ත්‍රිකෝණයේ මේ පාදේ සමානයි. AD ට සමානයි EB. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මේ ත්‍රිකෝණයේ අංග සමයි මේකට මේක සමානයි. ඒ වගේම මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. AD සමාන්තරයි EB.
දත්තය දීලා තිබුණා. යටින් ලිව්වා ADBE සමාන්තර ආශ්‍රයකි හේතුව සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වීම. තුන්වෙනි කොටස තමයි වැදගත්. ඒ කොටස තමයි ටිකක් අමාරු එකක් තිබුණේ. අන්න ඒක මම පොඩ්ඩක් වැඩිපුර විස්තර කරලා කියන්නම්. ඒක තමයි ගොඩක් හදාගන්න ඕන කොටස. අනුපාතයක් ගැන තියෙන්නේ AB සහ BC අතර අනුපාතය 2:3 වේ. AB හා BC අතර අනුපාතය 2:3 වේ. ඒ කියන්නේ මේ කොටස 2x කියලා ගත්තොත් මේ කොටස 3x වෙනවා. මේක වගේ මේක 3 ගුණයක් කියලා කියනවා. මේක 2 ගුණයක් නම් මේක 3 ගුණයක් කියලා කියනවා. AB ට BC ගේ අනුපාතය 2:3 වේ. ඊට පස්සේ තව ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. ADC ත්‍රිකෝණය කියනවා මෙන්න මේක. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. සහ ADBE කියන්නේ මෙන්න මේක. මේකේ චතුරස්‍රයේ වර්ගඵලය අතර අනුපාතය සඳහන් කියලා කියන්නේ මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලය සහ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අතර අනුපාතය ගොඩනගා ගන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලය වෙනකොට මේ චතුරස්‍රය සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා මෙතන මැදි විකර්ණයෙන් දහම්. එතකොට වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. මේ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් මෙන්න මේක ආධාරකයේ විදිහට ගත්තොත් අපිට පුළුවන් මෙතනින් අඳ ගන්න මෙහෙම ලම්බුස. ඒක අපි ලකුණු කරලා තියෙනවා h කියලා ලම්බුස. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් ආධාරකයේ ගුණ කිරීම ලම්බුසෙන් භාගයක්. දැන් මේ චතුරස්‍රය කිව්වහම මේක මේ සමාන්තරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක විකර්ණයක් යනදහම වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. දැන් මේ ටිකේ වර්ගඵලයට සමානයි. එහෙනම් මේ චතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මේ කොටසේ වර්ගඵලය වගේ දෙගුණයක්. ඊට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනකොට මේක ආධාරකය මේක ලම්බුස වෙනවා. අනුපාතනේ ගොඩනගන්න කියන්නේ ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට අනුපාතය ගොඩනගන්න කියනවා ADBE චතුරස්‍රයේ වර්ගඵලය. ADBE චතුරස්‍රයේ වර්ගඵලය. මේ ADC ත්‍රිකෝණයේ වර්ගඵලය ADC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් එතකොට ඒකට ආධාරකය මෙන්න මේ පාදය 2x මෙතන 3x 2 3 5x වෙනවා. එතකොට මේක වර්ගඵලය හොයන්නේ 2න් 1යි ආධාරකය ගුණ කිරීම ලම්බුස. එතකොට 2න් 1යි ආධාරකය 2යි 3යි 5යි x ලම්බුස h. මේකට ලම්බුස මේ ආධාරකයේ ලැබෙප එක ශීර්ෂයට. අනිත් පැත්ත එක ගත්තොත් ADBE ගේ වර්ගඵලය කියන්නේ මේ කොටසේ වර්ගඵලය වගේ දෙගුණයක්. මේ කොටස කියනකොට ඒතර ආධාර 2න් 1යි ඒ ත්‍රිකෝණයක් නේ. ආධාරකය 2යි x ලම්බුස h. ඒ වගේ දෙගුණයක් නේ. මේ වගේ දෙකක්. ඒතර මේව සුළු කරගන්න පුළුවන් චුට්ටක් ඕනනම් මේ දෙකට දෙක කැපිලා ගියාම මෙතන ඉතුරු වෙනවා 2යි x h. මේ පැත්තේ කැපෙන්න දෙයක් නැහැ. එතන ඉතුරු වෙනවා යටි පැත්තට දෙකක් ඉතුරු වෙලා තියෙන උඩි පැත්තේ 5යි x h. අනුපාතයක් අපිට සරල කරගන්නකොට අනුපාතයේ දෙපැත්තෙම තියෙනවා අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ බෙදීමත් මේ පැත්තෙන් අයින් කරගන්න පුළුවන්. මේ බෙදීම අරහෙට ගෙනිච්චාම ගුණ කිරීමක් වෙනවා. එතන මේ පැත්ත ඉතුරු වෙනවා. මේ ගුණට අරගෙන යනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 5යි x h. මේ දෙක අරහෙට ගියාම ගුණ කිරීම දෙකක් වෙනවා. එතකොට මේ පැත්තට එනවා. මේක මේ ටික දෙකෙන් ගුණනවා. දෙවරක් දෙක 4යි x h. අනුපාතයක් සරල කරනකොට දෙපැත්තෙම තියෙන ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඒතකොට ඉතුරු වෙනවා 5ට 4 කියන අනුපාතය තමයි මේ දෙක අතර තියෙන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්න කොටස් තමයි තියෙන්නේ මේ ගණන් ඇතුලේ. ඒක නිසා මේවා හදලා පුරුදුනොත් තමයි ওই කොටස පෙන්නට අක් ගාලා හදා ගන්න පුළුවන්. උපරිම උත්සාහ කරන්න ජ්‍යාමිතිය ගණන් තනියම හදා ගන්න. මෙන්න මේ ගාන මේ අන්තිම ගාන 12 වෙනි එක. මේ ගාන තමයි මේ ප්‍රශ්න පත්‍රයේ මේ ජ්‍යාමිතිය ගණන් 12ක් තිබ්බ ප්‍රශ්න පත්‍රයේ තිබ්බ හොඳම ගාන. මේක හදාගන්න මං හිතන්නේ කවුරුවත් උත්සාහ කරලා තිබ්බේ නැද්ද කොහෙද? කවුරුවත් හරියට මේක හදලා මට එවලා තිබුණේ නම් නැහැ.
මේක තමයි සංකීර්ණම ගාන තිබුණේ. ඉතින් මේක ඇතුලේ ජ්‍යාමිතිය කොටස් සෑහෙන ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙනවා. හදන්න උත්සාහයක් හරි ගත්තා නම් සෑහෙන හොඳයි. බලන්න මම සරලව තේරෙන කොටස් ටිකක් මම කියාගෙන යනවා. එතකොට ඊට වඩා වෙනස් ක්‍රම ඕන තරම් තියෙනවා මේවයි මේ උත්තර ගන්න. මම කියන්නේ එක ක්‍රමයක් විතරයි. මම ජ්‍යාමිතිය කොටස් එක්ක හැමදාම හදලා ඉන්න නිසා මට මේකේ සරලම අවස්ථාව පේනවා. ඔයගොල්ලෝ ඊට වඩා වෙන ක්‍රමයකට ගිහිල්ලා උත්තරය අරන් තිනවා නම් ඒකත් හරි. බලමු මේක ඉස්සෙල්ලාම දීලා තියෙන දත්ත ලකුණු කරගන්න ඕනේ. P හිදී ඇඳි ස්පර්ශකයේ AB වන අතර මෙන්න මේක ස්පර්ශකයක් කියලා කියනවා. ඒ ස්පර්ශකයේ ඉඳලා මෙන්න මේ ජාය ඇඳලා තියෙනවා. ජායට මේ පැත්තට එක ජායක් සහ මේ පැත්තට එක ජායක් ඇඳලා තියෙනවා. මේ SQ රේඛාව මෙන්න මේකට සමාන්තරයි කියලා කියන දේ ඒකත් ලකුණු කරලා තියෙනවා. තව RO රේඛාව දික් කරාම M හිදී PQ රේඛාව සමච්ඡේදනය කරයි. PQ රේඛාව සමච්ඡේදනය කරයි කියලා කියන M ගෙන් එහෙනම් මේ දෙපැත්ත සමානයි කියලා ලකුණු කරගන්න ඕනේ. ওই දත්තයක් එකක් හෝ අඩු ලකුණු කරන්න බැරුව අත්හැරුණොත් සම්පූර්ණ ගානම හදන්න බැරි වෙලා යනවා. ඒක නිසා ප්‍රධානම දේ තමයි විස්තරේ හරියට කියලා ලකුණු කරගන්න එක. පළවෙනි එක SQP සමදීපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්නේ. SQP කිව්වම ලේසියෙන්ම හොයන්න පුළුවන් එකක් මෙන්න මේක SQP. මේ ත්‍රිකෝණය SQP සමදීපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා කියනවා. අපිට පාද දෙකක් සමානයි කියලා පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෝණ දෙකක් සමානයි කියලා සමදීපාද ත්‍රිකෝණයට යන්න පුළුවන්. මේකයි සමාන්තරයි කියලා දැනට දන්නවා. එහෙම වුණොත් දැන් අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ කෝණය මේක අපි මේවට අකුරක් දාලා ගත්තොත් එතකොට ඒක ලියලා එහෙම ලියාගෙන යන්න පුළුවන්. ඊයන කොටත් ඒ අකුර භාවිතා කරලා. මම මේක x කියලා ගත්තොත් මේ කෝණේ z අකුර හැදෙනවා මේකාන්තර කෝණ. එහෙමනම් මේ කෝණෙත් x වෙනවා. ඒකාන්තර කෝණ. ඒ වගේම මේ ස්පර්ශක ලක්ෂයෙන් ඇදලා දින ජායත් ස්පර්ශකයත් අතර සෑදෙන කෝණය ජාය දෙපස සිට ඒකාන්තර වෘත්තකාණ්ඩයෙන් පරිධි ආපාදිත කෝණයට සමාන වෙනවා. ස්පර්ශක ලක්ෂයකින් ජායක් ඇදලා දිනනවා නම් ජායයි ස්පර්ශකය අතර කෝණය ඒ ජාය දෙපැත්ත ඉඳලා පරිධිය නැදපු කෝණයට සමාන වෙනවා. එහෙනම් මේ කෝණෙත් x වෙනවා. දැන් මේක සමදීපාද ත්‍රිකෝණයක්. මෙතන මේ කෝණ දෙක සමානයි. ඒතර මේක ලියනකොට අපි මේ කෝණ ගැන ලියලා ගන්න BPQ සමානයි x නම් ඒ කෝණ x වෙනවා නම් මේකත් x වෙනවා. XQP සමානයි x. ඒකට හේතුව ඒකාන්තර කෝණ. ඊට පස්සේ මේකත් x වෙනවා. ඒක QSP එහෙම නැත්නම් PSQ ඒකත් x වෙනවා. ඒකට හේතුව ඒකාන්තර වෘත්තකාණ්ඩයේ කෝණය නේ. ඒකට කියන්නේ ඒකාන්තර වෘත්තකාණ්ඩයේ කෝණය. එතකොට මේ දෙකම x සමානයි. එම නිසා SQP සමානයි PSQ. එම නිසා SQP සමානයි PSQ. සියටින් ලිව්වා මේ ත්‍රිකෝණය SPQ සමදීපාද ත්‍රිකෝණයේ හේතුව සම්මුඛ කෝණ සමාන බැවි. හරි. බලමු දෙවෙනි කොටස. RMQ ලක්ෂ හරහා ගමන් කරන වෘත්තයක් නිර්මාණය කරොත් ඒකේ කේන්ද්‍රය RQ මත පිහිටන බව පෙන්වන්න කියනවා. RQM කියන්නේ මෙන්න මේව ලක්ෂ. RQM කියන මෙන්න මේ ලක්ෂ 3 හරහා යන වෘත්තයක් නිර්මාණය කරොත් මේ ලක්ෂ 3 හරහා යන වෘත්තයක් නිර්මාණය කරොත් ඒ වෘත්තයේ කේන්ද්‍රය මෙන්න මේ RQ මත පිහිටනවා කියලා පෙන්වන්න කියනවා. කේන්ද්‍රය. ඒකට හේතුව දැනටවත් පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ ජායක්. ජායේ මධ්‍ය ලක්ෂය මෙතන තියෙනවා. හරි මැද දෙපැත්ත සමාන නිසා. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව ජායට ලම්බයකි. මේ ජායේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව ජායට ලම්බයක්. නම් මෙතන අංශක 90 හැදිලා තියෙනවා. එතන මේක විස්කම්භයක් වෙන්න ඕනේ. මොකද
මේ දෙපැත්තේ ඉඳලා ඇඳපු කෝණය අංශක 90යි. එතකොට මේ ලක්ෂ 3ම හරහා යනවයි කියන්නේ වෘත්තයේ පරිධිය මත තමයි මේ ලක්ෂ 3ම පිහිටන්නේ. එතකොට මේ දෙක හරහා ඇඳපු රේඛාව මෙතන අංශක 90 වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රේඛාව මත තමයි විස්කම්භය මත තමයි මේක විස්කම්භය වෙන්න ඕන මේක මත තමයි කේන්ද්‍රය පිහිටන්නේ. හේතුව මෙන්න මේක අංශක 90 වෙන එක. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ කෝණය සපුරාලන බැවින්. ඉස්සෙල්ලම ලියන්න ඕනේ එතකොට QM ට මෙන්න මේ OM රේඛාව QP ට ලම්බයක්. ඒක හේතුව ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව ජායක ලම්බයකි. ඒක 90යි කියවට පස්සේ කියන්න පුළුවන් RQM හරහා යන වෘත්තයේ RQ විස්කම්භයක් විය යුතුයි. මොකද RMQ අංශක 90 සපුරාලන බැවින් අර්ධ වෘත්තයේ කෝණය සපුරාලන බැවින්. તો මේක 90යි නම් මේක විස්කම්භය නම් විස්කම්භයේ හරි මැද කේන්ද්‍රය විය යුතුයි. හරි අපි බලමු ඊළඟ කොටස QRS සමානයි 2යි APS බව පෙන්වන්න. එතකොට ඒ කෝණ දෙක තියෙන දැන් ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ QRS කෝණය කියන්නේ මෙන්න මේක. QRS සමානයි APS වගේ දෙගුණයක්. APS කෝණය මේක වගේ දෙගුණයක් කියලා පෙන්වන්න කියන මේ කෝණය. මේ කෝණය වගේ මේක දෙගුණයක් කියලා පෙන්වන්න කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් මේන් කෝණයක් මේ අපි දැනට භාවිතා කරපු අකුරම භාවිතා කරලා හොයා ගන්න ලේසියෙම. මෙහෙම තියෙන මෙතන මේකයි සමාන්තරයි මේ හැදිලා තියෙන ඒකාන්තර කෝණ. එහෙනම් මේක x නම් මේ කෝණයත් x වෙනවා. මම ඉස්සෙල්ලා ලියන්න නෙමෙයි ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන යන්නේ පස්සේ ලියමු. මේකත් x වෙනවා එතකොට. ඒක x නම් මේ ටික ඔක්කොගෙම එකතුව 180ක් වෙන්න ඕනේ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. එතකොට මේ දෙක දැන් x දෙකක් තියෙන ඔක්කොම ටික 180යි නම් මේ කෝණය 180 ඍණ 2x වෙනවා. මේ කෝණය මේ ටික ඔක්කොම 180 ඍණ 2x වෙනවා. එහෙමනම් මේ කෝණය ගැන දැන් ලියන්න පුළුවන්. මොකද මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව පරිපූර්ණකයි. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව පරිපූර්ණකයි. එහෙනම් මේක දැන් මේක 180ක් වෙන්න ඕනේ. ඒතර ලියන්න යන්න පුළුවන් ඉස්සෙල්ලා මෙන්න මේක ගැන ලිව්වා. මේ කෝණය අපි හොයාගත්ත x කියලා. මේක x කියලා කලින් හොයලා තින්නේ. ඒ කියන්නේ QSP කෝණය QSP සමානයි x ඉහත පෙන්වා ඇත. මේක x කියලා කලින් පෙන්නුවා. එහෙමනම් මේකත් x වෙනවා. APS සමානයි x. හේතුව ඒකාන්තර කෝණ. මේක x කියලා ගත්තා. එම නිසා ඒක x වෙනවා නම් මෙන්න මේ කෝණය SPQ කෝණය මේ ටික ඔක්කොම 180 මේ දෙක අඩු කරාම මේක එන්න ඕනේ 180 ඍණ 2x වෙන්න ඕනේ. හේතුව සරල රේඛාවක් මත බද්ධ කෝණ. මේ ටික ඔක්කොම 180 සරල රේඛාවක් මත බද්ධ කෝණ. මේ දෙකයින් ගහම මේක හොයාගන්න පුළුවන්. මේක 180. ඊට පස්සේ මේ චතුරස්‍රය සැලකුවාම මේ වෘත්ත චතුරස්‍රයේ මේ සම්මුඛ කෝණ දෙක එකතුව පරිපූර්ණක වෙන්න ඕනේ. SPQR වෘත්ත චතුරස්‍රයේ SPQR වෘත්ත චතුරස්‍රයේ මේ කෝණ දෙක එකතුව 180 වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට හොයන්න කියන කෝණේ SRQ ධන මේ කෝණ 180 ඍණ 2x සමානයි 180 විය යුතුයි. හේතුව වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. දැන් මේ ටික හරියට ගෙච්චාම මේක හොයාගන්න පුළුවන්. SRQ සමානයි 180 ඍණ 180 ඍණ 2x මෙහාටාම ධන 2x වෙනවා. දැන් මේ 180 ගැදලා ගියාම SRQ සමානයි මේකෙන් මේකයි වහම 2x. මෙන්න පෙන්නලා තියෙන්නේ APS කෝණය x වෙනවා SRQ කෝණය 2x වෙනවා. ඉතින් එහෙමනම් මේ කෝණය මේක වගේ දෙගුණයක් SRQ සමානයි දෙගුණයක් APS.
හරි පුතේ. මේ ගානේ වැදගත්ම කොටස තමයි ඉතුරුලා තියෙන්නේ අවසාන ගාන 4 වෙනි කොටස. මේකේ තිබිච්ච වැදගත්ම කොටස. හදා ගන්න උත්සාහයක් ගත්තා නම් සෑහෙන්න හොඳ ගානක්. ජ්‍යාමිතිය කොටස් ගොඩක් කවලමේ අරගෙන තමයි මේ ගානට තියෙන්නේ. බලන්න තියෙන දත්ත ඉස්සෙල්ලම ලකුණු කර ගන්න ඕනේ. අලුත් දත්ත ටිකක් තියෙන ඒවා ලකුණු කරගෙන ඉන්න ඕනේ. PQ 10යි. PQ රේඛාවේ දිග 10යි කියලා කියන මෙන්න මේ රේඛාව සම්පූර්ණයෙන්ම දිග 10යි. ඒක 10යි නම් මේක සමාන කොටස් වලට බෙදිච්ච නිසා අපිට දාගන්න පුළුවන් මේවා 5 සෙන්ටිමීටර් ගාන තමයි වෙන්නේ. ඒ වගේම O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය 13යි. O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය 13යි. මෙන්න මේ ටික දැනට හොයාගෙන මේ ටික ලකුණු කරගන්න පුළුවන්. මේ ටික 13යි. මෙතන දක්වා. ඔය ටික 13යි. RQ දිග ආසන්න වශයෙන් 25.5 බව පෙන්වන්න. RQ දිග මෙන්න මේක මේ RQ දිග 25.5යි කියලා පෙන්වන්න කියලා කියන්නේ. එතකොට සමදීපාද මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙතන තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණේ පයිදකර සම්බන්ධය දාලා මේක හොයන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නම් දෙකක් දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ පාදේ 5යි කියලා දන්නවා. හැබැයි මේක සම්පූර්ණයෙන් දන්නේ නැහැ. මේ ටික 13යි කියලා දන්නවා. මේ ටිකත් එහෙමනම් 13 වෙන්න බෑ. මේක මොකද මෙතෙන්ට වැන්දොත් තමයි 13 වෙන්නේ. මේ කොටස හොයාගන්න විදියක් නැවත කල්පනා කරන්න ඕනේ. එතකොට මේක ටිකක් මෙහෙම එක සැරේට පේන එකක් නෙවෙයි. බලන්න මේ මෙතනින් මෙහෙම අදින්න පුළුවන් අරය මෙතෙන්ට. මේ විදියට. එහෙම අරය ඇන්දොත් ඒ අරය දිගත් 13ක් වෙනවා. මොකද මෙතනදලා මෙතෙන්ට 13යි. මේ ඇන්දෙත් අරය එකත් 13යි. දැන් පුළුවන් මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතකර සම්බන්ධය භාවිතා කරලා මේ ටික හොයාගන්න. කර්ණයේ වර්ගයට සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. 13 වර්ගයට සමානයි 5 වර්ගය ධන OM වර්ගය. ඒතර 13 වර්ගය 169යි. 169න් මේ 5 වර්ග 25 අඩු කරාම මේ ටික 144 වර්ගමූලය. මේකේ උත්තරේ එනවා මේ ටික 12යි කියලා. ඒකේ උත්තරේ හොයාගන්න ඕනේ වෙනම පයිතකර සම්බන්ධය OQM ත්‍රිකෝණයට කියලා හදන්න ඕනේ. ඒත් මේක 12යි කියලා හොයාගත්තාම දැන් මේ පාදයේ දිග දාන්න සම්පූර්ණයෙන්ම 12යි 12යි 24 එකයි 25ක්. මේකේ දිග 5යි. මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් මේක කර්ණය. එහෙනම් නැවත පයිතකර සම්බන්ධ ලියන්න පුළුවන් මේ ලොකු ත්‍රිකෝණයට. RQM ත්‍රිකෝණයට. RQ තමයි අපිට හොයන්න කියන්නේ. RQ කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය. RQ ගේ වර්ගයට සමානයි. මේක 25යි. 13යි මෙතන 12යි 25යි. 25 වර්ගය ධන 5 වර්ගය. RQ ගේ වර්ගය 650යි. එහෙමනම් දෙපැත්තටම වර්ගමූලය දැම්මම අපිට RQ හොයාගන්න පුළුවන්. RQ සමාන වෙන්න ඕනේ 650 වර්ගමූලයට 0.5ක් තමයි ආසන්න වශයෙන් උත්තරේට එන්නේ.